ද්වේපුතේ අපි පළමු පරිච්ඡේදයේදී ට්‍රාන්සිස්ටර් එක වින්‍යාස තුන පොදු පාදම පොදු සංග්‍රාහක පොදු විමෝචක වින්‍යාස තුන සඳහන් කරලා එයින් පොදු විමෝචක වින්‍යාසය ඉතාමත් හොඳ ධාරාලාභයක් වෝල්ටීයතාලාභයක් ක්ෂමතාලාභයක් ලබා දෙන බව සාකච්ඡා කරා. අප මේ වින්‍යාස තුනේ තවත් තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමු මෙතෙන් සිට. ට්‍රාන්සිස්ටර් එක පරාමිතික. මේ ට්‍රාන්සිස්ටර් එක පරාමිතික ගැන කතා කරද්දී ට්‍රාන්සිස්ටරයක් සක්‍රීය තත්වයට පත් කිරීම සඳහා ලබා දිය යුතු වෝල්ටීයතාවයන් සහ සක්‍රීය තත්වයේදී ගලා යන ධාරාවන් ආදී විවිධ සාධක පරාමිතීන් ලෙස හඳුන්වනු ලබයි. සක්‍රීය තත්වයට පත් කිරීම සඳහා ලබා දිය යුතු වෝල්ටීයතාවයන් සහ සක්‍රීය තත්වයේදී ගලා යන ධාරාවන් ආදී විවිධ සාධක පරාමිතීන් ලෙස හඳුන්වනු ලබයි. දැන් ඔබ දන්නවා ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය. මේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වයේදී අප කලින් කොටසවලදී සාකච්ඡාවට භාජනය කරා මෙන්න මේ වගේ ට්‍රාන්සිස්ටරයක් ගත්තාම පොදු විමෝචක වින්‍යාසය ගැන දැන් අපි කතා කරන්නේ එමිටර් කලෙක්ටර් බේස් IB ධාරාව IC ධාරාව ඔබට මතක ඇති VBE වෝල්ටීයතාවය මේ VCE වෝල්ටීයතාවය සහ මෙයට ලබා දෙන VCC වෝල්ටීයතාවය පිළිබඳව ඔබට මතක ඇති. පරාමිතීන් වෝල්ටීයතාවයන් සහ ධාරාවන් අතර සම්බන්ධතාවයන්. වෝල්ටීයතාවයන් සහ ධාරාවන් මොන විදිහේ වෝල්ටීයතාවයක් මෙයට ලබා දිය යුතුද? ඔබට මතක ඇති VB 0.7ට වඩා වැඩි අගයක් ලබා දුන්නාම තමයි මේ හරහා IB ධාරාවක් ගලාගෙන යන්නේ. ඒ අවස්ථාවේදී මේ අපි කතා කරන VCE අතර වෝල්ටීයතාවය කොහොමද වෙන්නේ? මේ VC අතර වෝල්ටීයතාවය VCC වෝල්ටීයතාවයත් එක්ක තිබෙන අනුපාතය කුමක්ද කියන කාරණාව අප මේ වෙද්දී සාකච්ඡා කරලා ඉවරයි. ඒකට අපි කියනවා පරාමිතිකය. ධාරා සහ වෝල්ටීයතා අතර සම්බන්ධතාවය. ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධයෙන් වූ පරාමිතික අතුරින් ප්‍රතිලාභය උපරිම සංග්‍රාහක ධාරාව උපරිම සැපයුම් වෝල්ටීයතාවය ජව උත්සර්ජනය පිළිබඳව ට්‍රාන්සිස්ටරයේ දත්ත පත්‍රිකාවල සඳහන්ව ඇත. උපරිම සංග්‍රාහක ධාරාව IC ධාරාව උපරිම සංග්‍රාහක ධාරාව මේ තියෙන උපරිම සැපයුම් වෝල්ටීයතාවය VCC ජව උත්සර්ජනය Pmax මෙන්න මේ පිළිබඳව විශේෂ අවධානයකින් පසු වෙන ට්‍රාන්සිස්ටරයක් ගත්තා. IC ධාරාව ප්‍රතිදාන ධාරාව VCC මෙයාට දෙනව සැපයුම් වෝල්ටීයතාවය කොපමණ වෝල්ටීයතාවයක් ලබා දෙනවද? ඒ වගේම මෙයාගේ ක්ෂමතාවය උපරිම ක්ෂමතා උත්සර්ජනය පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. අපි දැන් සාකච්ඡාවට භාජනය කරනවා මෙන්න මේ පරාමිතිකයන් පිළිබඳව. එහිදී දුවේ පුතේ අදාළ ට්‍රාන්සිස්ටරය හඳුන්වා දීමට භාවිතා කරන නාමකරණය අදාළව දත්ත සටහන් අනුව ආධාරයෙන් ඒවා සොයාගත හැකිය. ඒ පිළිබඳව න්‍යායාත්මක කරුණු මෙතෙන් සිට සලකා බලයි. දැන් මේ ට්‍රාන්සිස්ටර් නිර්මාණය කිරීමේදී මේ ට්‍රාන්සිස්ටර් වලට ආවේනික නාමකරණයන් තියෙනවා. වෙළඳ පොලේ විවිධාකාර ට්‍රාන්සිස්ටර් වර්ග විවිධාකාර හැඩයෙන් තිබෙනවා. ඒ නාමකරණ වලට අදාළව අපිට කොහොමද කලෙක්ටරයේ බේස් එක එමිටරේ හොයාගන්නේ? අපි උදාහරණයක් විදිහට ගත්තාම මෙන්න මෙවැනි හැඩ ට්‍රාන්සිස්ටර් වලට තියෙනවා. ඔයනි හැඩ මේ ට්‍රාන්සිස්ටර් වලට තියෙනවා. මේ හැඩයන්ගෙන් මොකද්ද බේස් එක? මොකද්ද කලෙක්ටරය? මොකද්ද එමිටරය වෙන්නේ? කියලා මේවා පොත්පත්වල තියෙනවා. මේ මොකද්ද මේ භාවිතා කරන සංකේතය? මොන විදිහේ ට්‍රාන්සිස්ටරයක්ද? කියන එක අත්පත්‍රිකාවල වෙන වෙන වශයෙන් තියෙනවා. අපි ප්‍රායෝගික පරීක්ෂණවලදී ඔබට මේ හා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර දක්වන්න සෝදානම් වෙනවා. කලින් කොටසේදීත් ඔබට වගුවක් එක මා සඳහන් කර පෙන්නුවා විවිධාකාර ට්‍රාන්සිස්ටර් වර්ග සහ ඒවාට භාවිතා කරන නාමකරණ සහ බේස් කලෙක්ටර් එමිටර් අංකුර කොහොමද හොයාගන්නේ? ඒ වගේම අපි කලින් කොටසේදී ප්‍රායෝගික පරීක්ෂණයක් සිදු කරලා පෙන්නුවා කොහොමද බේස් එක කොහොමද කලෙක්ටරය කොහොමද එමිටරේ සොයාගන්නේ කියන කාරණාවත් ඉතා පැහැදිලිව
කලින් කොටස්වලදී ඔබට සඳහන් කරලා තිබුණා. දැන් අපි මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සරල ධාරා ලාභය ප්‍රතිලාභය ගැන අපි විශේෂයෙන් නැවතත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිදාන ධාරාව ප්‍රධාන ධාරාවෙන් කී ගුණයක්ද ධාරා ලාභය. ඒදී හොඳම ධාරා ලාභය තිබෙන්නේ මොන වින්‍යාසයේද? පොදු විමෝචක වින්‍යාසයේ තිබෙන බව ඔබට මතකයි අපි පළවන පරිච්ඡේදයේදී සාකච්ඡා කරා. එහිදී මෙන්න මේ ආකාරයට කියනවා ට්‍රාන්සිස්ටරයක සරල ධාරා ලාභය A1 යනු ට්‍රාන්සිස්ටරයේ ප්‍රතිදාන ධාරාව සහ ප්‍රධාන ධාරාව අතර අනුපාතයයි. මේ ධාරා ලාභය අපි බීටා වලින් ප්‍රකාශ කරනවා. බීටා වලින් ප්‍රකාශ කරාම ප්‍රතිදාන ධාරාව ප්‍රධාන ධාරාවට දක්වන අනුපාතය ධාරා ලාභය ලෙස ප්‍රකාශ කරනවා. ට්‍රාන්සිස්ටර් වින්‍යාස ක්‍රම 3ටම භාවිතා කළ හැකි බව මේ වෙනට තහවුරුයි. මේ සමීකරණය අපි ට්‍රාන්සිස්ටර් 3ටම වින්‍යාස 3ටම ට්‍රාන්සිස්ටර් වින්‍යාස 3ටම භාවිතා කරා. නමුත් එහිදී ධාරා වෙනස් වෙනවා. IB, IC, IE මේ කියන අගයන් තුන ප්‍රධානය ප්‍රතිදානයට වෙනස් වන නිසා ඒ අවස්ථා තුනේදී සමීකරණයක වුණාට බීටා අගය වෙනස් වන බව අප පළමු පරිච්ඡේදයේ තාම පැහැදිලිව දෝල පුතාලත් එක්ක සාකච්ඡා කරා. ඒ නිසා මතක තබා ගන්න ගාණක් අහද්දි ගාණක් සුළු කරන්න යද්දී ඒ ගාණ තියෙන්නේ මොන වින්‍යාසයේද? පොදු විමෝචක වින්‍යාසයේද? පොදු පාදම් වින්‍යාසයේද? පොදු සංග්‍රාහක වින්‍යාසයේද කියන කාරණාව ඉතා වැදගත්. පොදු විමෝචක වින්‍යාසයේදී නම් තමයි අපි බීටා සමානයි IC බෙදීම IB කියන සමීකරණය භාවිතා කළ යුතු බව තරයේ මතක තියාගන්න. මේ එක් වින්‍යාසවලදී ධාරා ලාභය පහත සඳහන් ලෙස දැක්විය හැක. ට්‍රාන්සිස්ටරයක ධාරා ලාභය රඳා පවතිනුයේ රේඛීය හෙවත් සක්‍රීය කලාපය තුල පමණි. පොදු පාදම් වින්‍යාසයේදී ධාරා ලාභය ප්‍රධාන ධාරාව IC ප්‍රධාන ධාරාව IE අතර අනුපාතයෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා පොදු පාදම් වින්‍යාසයේදී. දැන් ඔන්න පොදු පාදම් වින්‍යාසයට එනවා. දැන් මේ ලස්සන වාක්‍යයක් කියලා කියනවා රේඛීය හෙවත් සක්‍රීය කලාපයේදී. තමයි මේ බීටා ගන්න පුළුවන්. දැන් අපි ඉස්සරහට කතා කරනවා ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණිකයන්. මේ ලාක්ෂණිකයන් කියලා කියන අපි දැන් බීටා වැඩි කරමින් අපි පොදු විමෝචක වින්‍යාසය ගමු. බීටා වැඩි කරන්න මේ ආකාරයෙන් බීටා වැඩි කරන්න ඒත් එක්කම IC වැඩි වෙනවනේ. මේ විදිහට වැඩි වෙන්නේ එක්තරා කලාපයකදී පමණයි. මෙන්න මේ කලාපයට තමයි කියන්නේ රේඛීය කලාපය හෙවත් සක්‍රීය කලාපය. දැන් ඔහොම අපිට වැඩි කරගන්න ගත්තොත් කුඩා ධාරාවක් කරන විශාල ධාරාවක් වර්ධනය කරගන්න පුළුවන්. එහෙම කරන්න බෑ. මේක තියෙන රේඛීය කලාපයක්. මේ පරාසයක් තුල පමණයි. ඒ පරාසයේදී තමයි අපිට වැදගත් වන්නේ මේ බීටා සමාන වෙන්නේ. බීටා සමානයි IC බෙදීම IB කෙනෙක් ගන්න පුළුවන්. පොදු විමෝචක වින්‍යාසයට අදාළව. ඒ වගේම පොදු පාදම වින්‍යාසයේදී මේ පොදු පාදම් වින්‍යාසයේදී ධාරා ලාභය ප්‍රතිදාන ධාරාව IC ප්‍රධාන ධාරාව IE වෙනවා. දැන් මේ තියෙන්නේ මොන අවස්ථාවට අදාළද? පොදු විමෝචක වින්‍යාසයට අදාළව මේ තියෙන්නේ පොදු පාදම් වින්‍යාසයට අදාළව. බලන්නකො වෙනස් වෙන හැටි. මේ පිළිබඳව අපි පළමු පරිච්ඡේදයේදී සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි බලමු තවත් ඉදිරියට යන්න. ධාරා ලාභය IC බෙදීම IE IC බෙදීම IE IE ධාරාව IC ධාරාවට වඩා විශාල නිසා ධාරා ලාභය එකට වඩා අඩුයි. ධාරා ලාභය එකට වඩා අඩුයි මේ අවස්ථාවේදී. එනම් IC බෙදීම IE කුඩයි එකට වඩා. ඇත්තටම සමීකරණය අපිට ගන්න පුළුවන් වෙන්නේ IE සමානයි IC ධන IB නේ. IB ගේ IC ගේ එකතුවෙන් තමයි IE හැදෙන්නේ. නමුත් IE ආසන්න වශයෙන් සමානයි IC ට. ආසන්නසේ සමාන වලට ඇත්ත වශයෙන්ම IC I ට වඩා පොඩ්ඩක් කුඩයි. ඒ නිසා IC I ගෙන් බෙදුවාම අනිවාර්යෙන් එකට වඩා අඩු ගාණක් 0.99 ගාණක් වගේ ආසන්න වශයෙන් ගාණක් තමයි ලැබෙන්න ඕනේ. පොදු විමෝචක වින්‍යාසයේදී ධාරා ලාභය වන්නේ පාදම ධාරාව සංග්‍රාහක ධාරාවට දක්වන අනුපාතයයි. මේ අවස්ථාව වෙන විට පොදු විමෝචක වින්‍යාසයේදී බීටා සමාන වෙනවා
IC බෙදීම IB ට. මේක අනිවාර්යෙන් එකට වඩා වැඩි. ඇයි? IB ඊටාම කුඩායි. IC විශාලයි. ඒ නිසා විශාල අගයක් කුඩා අගයකින් බෙදුනහම එකට වඩා වැඩි අගයක් තමයි ලැබෙන්නේ. ඔන්න මේ අවස්ථා සම්බන්ධයේදී ධාරා ලාභ අතර තිබෙන සම්බන්ධතාවය හොඳ ආකාරව තේරුම් ගත යුතුයි. ඒ වගේම අපි මේ විදිහට ගත්තහම බීටා සමාන IC බෙදීම IB වෙනවා. මොන අවස්ථාවේද? පොදු විමෝචක වින්‍යාසයේදී. පොදු සංග්‍රහක වින්‍යාසයේදී විමෝචක ධාරාව ආසන්න වශයෙන් සංග්‍රහක ධාරාවට සමාන වන නිසා ධාරා ලාභය පොදු විමෝචක වින්‍යාසයේ ධාරා ලාභයට ආසන්න වශයෙන් සමාන වෙයි. දැන් මේ කියන්නේ මොකද්ද? ධාරා ලාභය පොදු මොන අවස්ථාවේදීද? පොදු සංග්‍රහක වින්‍යාසයේදී විමෝචක ධාරාව ආසන්න වශයෙන් සංග්‍රහක ධාරාවට සමාන නිසා ධාරා ලාභය පොදු විමෝචක වින්‍යාසයේදී ධාරා ලාභයට ආසන්න වශයෙන් සමාන වේ. දැන් මේ අවස්ථාවේදී බලන්න IE බෙදීම IB කියලා ගමු. වින්‍යාසයකදී ඔන ධාරා ලාභය. නමුත් අපි දන්නවා මේ අවස්ථාවේදී IE සමාන වෙනවා IB ධන IC ට. ඒ අවස්ථාව බෙදනවා IB ගෙන්. IB ගෙන් බෙදලා ගත්තාම මේ තියෙන මොකද්ද? 1 ධන බීටා. අන්න 1 ධන බීටා. මේ මොන අවස්ථාවේදීද? පොදු සංග්‍රහක අවස්ථාවේදී. පොදු සංග්‍රහක අවස්ථාවේදී ධාරා ලාභය 1 ධන බීටාට සමාන වෙනවා. ඇයි ප්‍රතිදානය IE ප්‍රදානය IB මේ අවස්ථාවේ සංග්‍රහකයේ පොදු වෙනවා. ඒ අවස්ථාවේදී 1 ධන බීටාට සමාන වෙනවා. දැකනේද අවස්ථා සම්බන්ධතාවය. මේ ධාරා ලාභ අතර සම්බන්ධතාවය මේ ආකාරයෙන් අපිට ව්‍යුත්පන්න කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සමගම අපි තවත් ඉදිරියට යද්දී උපරිම සංග්‍රාහක ධාරාවක් ගැන කතා කරනවා. IC පොදු විමෝචක වින්‍යාසයේදී IC. ඇයි මේ උපරිම සංග්‍රාහක ධාරාවක් ගැන සාකච්ඡා කරන්නේ? දැන් අපි දන්නවා IB කියන කුඩා ධාරාව වැඩි කිරීමත් එක්ක IC වැඩි වෙනවා. ධාරා වැඩි වෙනවා කියලා කියන්නේ IC ප්‍රතිදාන ධාරාව විශාල වශයෙන් වැඩි වෙන විට ධාරා වැඩිවීමත් සමග තාප උත්සර්ජනය වීම වැඩි වෙනවා. ට්‍රාන්සිස්ටරේ රත් වෙන්න පටන් ගන්නවා. ට්‍රාන්සිස්ටරේ රත් වෙලා ඒ ඇතිවන අධික ධාරාවෙන් ට්‍රාන්සිස්ටරය විනාශ වෙලා පිලිස්සලා යන්න පුළුවන්. ඒ නිසා ට්‍රාන්සිස්ටරයක විශේෂ පාරාමිතියක් ලෙස උපරිම සංග්‍රාහක ධාරාව ගැන සාකච්ඡා කරනවා. එය සඳහන් කළ තියෙන නිසා මේ උපරිම සංග්‍රාහක ධාරාවට අඩුවෙන් ට්‍රාන්සිස්ටරයේ ධාරාව පවත්වා ගැනීමෙන් ට්‍රාන්සිස්ටරය දිගුකල් පවතින ආරක්ෂාකාරීව වැඩි කාලයක් වැඩි ක්ෂමතාවකින් පාවිච්චි කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා වෝල්ටීයතා සහ ධාරා සම්බන්ධ කිරීමේදී විශේෂයෙන් උපරිම සංග්‍රාහක ධාරාව කෙරෙහි IC max කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. මේට යන්න පුළුවන් උපරිම අගය අපි කියනවා IC max. මෙතනින් එහාට ගියාම වැඩි තාපයක් උත්සර්ජනය වෙලා ට්‍රාන්සිස්ටරය විනාශ වෙලා යන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරයේ නිෂ්පාදනය හා සැපයුම් වෝල්ටීයතාවය අනුව උපරිම සංග්‍රාහක ධාරාව වෙනස් වේ. උපරිම සංග්‍රාහක ධාරාව IC max යනු ට්‍රාන්සිස්ටරයක් පරිපථයක යොදා ක්‍රියා කරන අවස්ථාවේ ට්‍රාන්සිස්ටරයට හානියක් නොවි එයින් ලබාගත හැකි උපරිම සංග්‍රාහක ධාරාවයි. අන්න හානියක් නොවි ලබා ගන්න පුළුවන් උපරිම ධාරාවට අපි කියනවා මොකද්ද? IC max කියලා. එය සැපයුම් වෝල්ටීයතාවය අනුව තමයි බොහෝ වෙලාවට වෙනස් වෙන්නේ. ඒ කාරණාව තේරුම් ගන්න ඕන ට්‍රාන්සිස්ටරයක වැදගත් පාරාමිතියක්. ඒ වගේම ට්‍රාන්සිස්ටරයේ දත්ත සටහන් මගින් අදාළ ට්‍රාන්සිස්ටරයේ උපරිම සංග්‍රාහක ධාරාව සොයා ගන්න පුළුවන්. දත්ත පත්‍රිකාවල තියෙනවා IC max අගය. ඒ නිසා මේ IC max අගයට වඩා අඩුවෙන් තමයි නිරන්තරයෙන්ම මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක කරවා ගත යුත්තේ. උපරිම සංග්‍රාහක ධාරාව ලෙස සලකනු ලබන වේ ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත ධාරාව වේ. එම නිසා පරිපථයක උපරිම සංග්‍රාහක ධාරාව සැපයුම් වෝල්ටීයතාවය VCC සංග්‍රාහක ප්‍රතිරෝධය මත රඳා පවතී. VCC සහ ප්‍රතිරෝධය මත රඳා පවතී. එනිසා මේ සමීකරණය මතක තියාගන්න IC max එහෙම නැත්නම් VCC සමාන වෙනවා
IC max වතාවක් RCට IC max වතාවක් RCට එයාගෙන් තමයි IC max අපි ව්‍යුත්පන්න කරගන්නේ VCC බෙදීම RC කියලා. IC max සමාන වෙනවා VCC බෙදීම RC කියලා අපිට ව්‍යුත්පන්න කරගැනීමේ හැකියාව තියෙනවා. එමනම් ICC රඳා පවතුනා කාමතද VCC සහ RC ප්‍රතිරෝධයේ අගය මත රඳා පවතිනවා. අපි ඉදිරියේදී ගණන් හදලා මේවා පැහැදිලි කර පෙන්වන්නම් කොහොමද මෙය ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. ගණන් එක අපිට පැහැදිලි කරන්න පුළුවන්. මෙය මතක තියාගන්න වැදගත් පාරාමිතියක්. ජව උත්සර්ජනය. දැන් මේ වගේ ප්‍රතිදානයෙන් IC ධාරාව ගමන් කරද්දී කිසියම් ජව ප්‍රමාණයක් වැය වෙනවා ට්‍රාන්සිස්ටරේ. මේකට අපි කියනවා ජව උත්සර්ජනය. පව එක. කොච්චර පව එකක් පරිභෝජනය කරනවාද කියන කාරණාව ජව උත්සර්ජනයෙන් අපි සඳහන් කරා. මේත් වැදගත් කාරණාවක්. බොහෝ ගණන් වලදී මේ සමීකරණ අපිට භාවිතා කරන්න වෙනවා. මෙහිදී කියනවා මේ ආකාරයට ට්‍රාන්සිස්ටරයක සංග්‍රාහකය හා විමෝචකය අතර ධාරාවක් ගලා යන විට ඒ තුල ජනනය වන තාපය ඉවත් නොකළහොත් ක්‍රමයෙන් තාපය ඉහළ යාමෙන් ට්‍රාන්සිස්ටරයට හානි සිදු විය හැකියි. අපි කලින් කතා කරා මේ ධාරාව ගලාගෙන යන විට තාපය උත්සර්ජනය වෙනවා. මේ ආකාරයට ට්‍රාන්සිස්ටරයක් ගත්තාම මේ ට්‍රාන්සිස්ටරයේ මේ තියෙන්නේ IB ධාරාව, බේස් එක, කලෙක්ටරය, එමිටරය IE, මේ IC ධාරාව. ඔය ආකාරයටනේ NPN ට්‍රාන්සිස්ටරයක් පොදු විමෝචක අවස්ථාවේ භාවිතා වන්නේ. IC ධාරාවත් එක්ක IE ධාරාව ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා මෙයාගේ තාපය ඉහළ යාමක් සිදු වෙනවා. දැන් මෙයත් එක්ක ජවය කොහොමද සඳහන් කරන්නේ? බලමු මේ ආකාරයට. ඒ අණුව ට්‍රාන්සිස්ටරයක් විනාශ නොවන ලෙස ඒ තුල ජනනය විය හැකි තාප අගය උපරිම ජව උත්සර්ජනය වේ. දැන් මේකේ තාපය ජනනය වෙනවා. එලෙස ජනනය වෙන්න පුළුවන් උපරිම තාප ප්‍රමාණය අපිට මේ ජව සමීකරණයෙන් හොයන්න පුළුවන්. එහිදී විශේෂයෙන් සඳහන් කරනවා මෙන්න මේ අගය Pmax උපරිම ජව උත්සර්ජනයයි. VCE සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවයයි. ICmax උපරිම සංතෘප්ත ධාරාවයි. ඒ නිසා Pmax ගන්නවා VCE වතාවක් ICmax විදියට. මේ තියෙන VCE වෝල්ටීයතාවය. VCE වෝල්ටීයතාවය වැඩි කරනවා ICmax ගෙන්. එතකොට තමයි උපරිම Pmax අගය අපිට ලැබෙන්නේ. දැන් අපි කලින් සඳහන් කරේ කුමක්ද? ICmax ධාරාව හොයන විදිය. ICmax ධාරාව VCC RCC කින් බෙදුවාම එනවා. උපරිම ICmax. දැන් අපි කතා කරනවා ජව උත්සර්ජනය. ජව උත්සර්ජනය සඳහා වඩා වටින්නේ මෙන්න මේ VCE වෝල්ටීයතාවයයි ICmax උයි. ගුණ කරාම ලැබෙනවා Pmax අගය. මේකට අපි කියනවා උපරිම ජව උත්සර්ජනය වන ප්‍රමාණය. තප්පරයට ජූල්. වොට් වලින් ලැබෙන්නේ P සමානයි තප්පරයට ජූල්. වොට් ප්‍රමාණයක ක්ෂමතාවක් මේ අවස්ථාවේ පවතිනවා. මේ ක්ෂමතාවයට වඩා වැඩි කරොත් වැඩි ක්ෂමතාවක් පැවැත්වුවොත් මේ ට්‍රාන්සිස්ටරය විනාශ වී පිලිස්සී යන පුළුවන්. විශේෂයෙන් විභාග ප්‍රශ්නවලදී මේ සමීකරණය භාවිතා කරන්න සිදු වෙනවා. අපි ඉදිරියේදී සමාලෝචන ප්‍රශ්නවලදී ගණන් වලදී බලමු කොහොමද මේ සමීකරණය භාවිතා කරලා තියෙන ආකාරය. එසේම ට්‍රාන්සිස්ටරය ප්‍රායෝගිකව ප්‍රායෝගික පරිපථයක් යොදා ඇති විට ඒ උෂ්ණත්වය ඉහළ යන්නේ නම් තාප අවශෝෂක heat sink යොදා ට්‍රාන්සිස්ටරයේ උපදින තාපය පරිසරයට ඉවත් කිරීම මගින් කාර්යක්ෂම කළ යුතුය. අන්න සමහර ට්‍රාන්සිස්ටර් සමහර IC පැක් වල සංග්‍රහිත පරිපථවල තියෙන heat sink එකක්. මේ නිපදවන තාපය ඉක්මනට මේ heat sink එකෙන් අවශෝෂණය කරගෙන පරිසරයට පිට කර හැරියොත් එයාගේ කාර්යක්ෂමතාවය ඉහළ දමන්න පුළුවන්. ඒ නිසා තඹ ඇලුමිනියම් ලෝහයෙන් තැනු තාප අවශෝෂකයන් මේ ට්‍රාන්සිස්ටර් පරිපථ වටා නිර්මාණය කර තිබෙන ආකාරයක් අපිට දැක් ගන්න පුළුවන් ප්‍රායෝගිකව මේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා. ඒ නිසා කරන්න මොකද්ද? තඹ හෝ ලෝහ ඇලුමිනියම් ලෝහ වලින් තැනු
විවිධ තාප අවශෝෂක මේ සඳහා දුවේ පුතේ භාවිතා කරනවා. විවිධ තාප අවශෝෂකයන් මේ සඳහා භාවිතා කිරීමක් සිදු වෙනවා ප්‍රායෝගික ජීවිතයේදී. ඊළඟට උපරිම සැපයුම් වෝල්ටීයතාවය. මේ අපි කතා කරන්නේ තවත් පරාමිතියක් VCC අගය සම්බන්ධයෙන්. මොකක් සම්බන්ධයෙන්ද? VCC. අපි ලබා දෙන VCC සැපයුම් වෝල්ටීයතාවය. ට්‍රාන්සිස්ටරයක උපරිම සැපයුම් වෝල්ටීයතාවය ට්‍රාන්සිස්ටරයේ නිෂ්පාදනය අනුව වෙනස් වේ. එක් එක් ට්‍රාන්සිස්ටරය අනුව දත්ත පොත්වල මේ අගය සඳහන් කර ඇත. එහෙනම් ට්‍රාන්සිස්ටරයක් අපි දන්නවා ක්‍රියාත්මක වීම සඳහා වෝල්ටීයතාවක් ලබා දිය යුතුයි. අපි දැන් වින්‍යාස තුනක් කතා කරා. පොදු විමෝචක වින්‍යාසය, පොදු සංග්‍රහක වින්‍යාසය සහ පොදු පාදම් වින්‍යාසය. මේ වින්‍යාස තුනේදීම ඔබට දැක ගන්න හම්බුණා වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ ට්‍රාන්සිස්ටරයක් වර්ධනය ස්විච් එකක් සඳහා නැඹුරු කිරීමේදී 1 වෝල්ටීයතා ප්‍රභවයක් පමණයි භාවිතා කරන්නේ. ඒ නිසා මේ දත්ත පොත්වලත් සඳහන් වෙලා තියෙන්නේ 1 වෝල්ටීයතා ප්‍රභවයක් භාවිතා කිරීමේදී ඒ වෝල්ටීයතාවය ගැන තමයි මේ දත්ත පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ට්‍රාන්සිස්ටරයක් පරිපථයක යෙදීමේදී මෙම උපරිම සැපයුම් වෝල්ටීයතාවය නොඉක්මවන ලෙස සැපිය යුතුයි. ඒ නිසා අදාළ ට්‍රාන්සිස්ටරයට වෝල්ටේජ් එකක් දෙද්දී මෙන්න මේ ආකාරයට ට්‍රාන්සිස්ටරයක් ගන්නකොට මේ ට්‍රාන්සිස්ටරයේ දෙස අවධානය යොමු කරනකොට මෙන්න මේ ආකාරයට තමයි VCC දෙන්නේ. VCC මේ සැපයුම් වෝල්ටේජ් එක, මේක එමිටරය, කලෙක්ටරය, බේස් එක මේ ආකාරයෙන් දෙනකොට මේ VCC තනි වෝල්ටීයතා ප්‍රභවයකින් තමයි දෙන්නේ. ධන ඍණ විදියට. ධන ඍණ විදියට මේ දත්ත පොත්වල තිබෙන VCC අගය තමයි බොහෝ වෙලාවට දෙන්නේ. මීට වඩා වැඩි ධාරාවක් දුන්නොත් IC ධාරාව වැඩිලා මේ ට්‍රාන්සිස්ටරය පිලිස්සී යන්න හැකියාවක් තිබෙන නිසා බොහොම කල්පනාවෙන් VCC අගය හරය අගයම ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. වෝල්ටීයතා ලාභය. අපි ධාරාලාභය ගැන කතා කරා, වෝල්ටීයතා ලාභයත් ගැන කතා කරා. අපි කෙටියෙන් කතා කරනවා ප්‍රතිදාන වෝල්ටීයතාවය. ප්‍රධාන වෝල්ටීයතාවයෙන් කී ගුණයක්ද? පොදු විමෝචක වින්‍යාසයේ තමයි හොඳම වෝල්ටීයතා ලාභය ලැබෙන්නේ. වෝල්ටීයතා ගේයින් එක, වෝල්ටේජ් ගේයින් එක ගැන කතා කරනවා. ට්‍රාන්සිස්ටරයක වෝල්ටීයතා ලාභය AV අනු ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ ප්‍රධාන වෝල්ටීයතාවය අතර අනුපාතයයි. එක් එක් වින්‍යාස ක්‍රමේදී ට්‍රාන්සිස්ටරයක පරාමිතීන්ට අමතරව වැදගත් සාධක කිහිපයකි. ඒ අතර ප්‍රධාන සහ ප්‍රතිදාන සම්බාධනය වැදගත් වන බැවින් ඒ පිළිබඳව කෙටියෙන් කරුණු ඉදිරිපත් කරයි. ප්‍රධාන සහ ප්‍රතිදාන සම්බාධනය. දැන් අපි මේ ප්‍රතිරෝධයක් ගැන කතා කරනවා. මේ සම්බාධනයක් ගැන කතා කරනවා. මේ ප්‍රතිරෝධයයි සම්බාධනය අතර වෙනස කුමක්ද දුවේ පුතේ? මූලික විදුලි තාක්ෂණ වේද ඉගෙනගත්ත දුවල පුතාලා දන්නවා සම්බාධනය ප්‍රතිරෝධ ප්‍රේරක ධාරිත්‍රක ධාරණාමය කියන කාරණාත් එක්ක එකතුවෙන් තමයි මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ගැලීමට බාධාව ඇතිවන්නේ. ඒ නිසා ප්‍රධාන ප්‍රතිරෝධය කියන වචනයට වඩා සම්බාධනය කියන වචනය වැදගත් වෙනවා. බාධාවක්. ප්‍රතිදාන බාධාවක්. ඒක සම්බාධනය කියන වචනය භාවිතා කරනවා. එතකොට ට්‍රාන්සිස්ටරයක ඉන් කරද්දී ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඉන් කරද්දී ඇතිවන බාධාවත් ප්‍රත්‍යාවර්ත ධාරාව අවුට් කරද්දී ඇතිවන බාධාවත් වැදගත් වෙනවා මේ ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වීමේදී. ඒ නිසා ඒ සම්බාධන පිළිබඳවත් අපි දැන සිටීම වැදගත් වෙනවා මේ වෝල්ටීයතා ලාභත් එක්ක. මේ කාරණාවේදී මෙන්න මේ ආකාරයට ප්‍රධාන සම්බාධනය අර්ථ දක්වනවා. ට්‍රාන්සිස්ටරයක එක් එක් වින්‍යාසයට අනුව සකස් කරන ලද වර්ධකයන්ට සංඥා ප්‍රදානය කිරීමේදී වර්ධකය දක්වන සම්බාධනය ප්‍රධාන සම්බාධනය ලෙස දක්වයි. සංඥා ප්‍රදානය කිරීමේදී වර්ධකයට දක්වන ප්‍රධාන සම්බාධනය Zin කියලා කියනවා. Zin සම්බාධනය. Zin කියලා කියනවා. කියන්නේ මේ ට්‍රාන්සිස්ටරයකට අපිට ඉන්පුට් එකක් දෙනකොට ප්‍රධානයක් ලබා දීමේදී දක්වන බාධාව ට්‍රාන්සිස්ටරයකට ප්‍රධාන සංඥාවක් ලබා දීමේදී දක්වන බාධාව ප්‍රධාන සම්බාධනය ලෙස හඳුන්වනවා. එයත් ට්‍රාන්සිස්ටරයක වැදගත් පරාමිතියක් වෙනවා. ඒ වගේම
අපි ඊළඟට කතා කරනවා ප්‍රතිදාන සම්පාදනය. ඉසඩ් අවුට් එක ට්‍රාන්සිස්ටරයකින් ප්‍රතිදානය ලබා ගැනීමේදී දක්වන බාධාවේ ප්‍රමාණය. ප්‍රතිදානයක් ලබා ගැනීමේදී දක්වන බාධාවේ ප්‍රමාණය ප්‍රතිදාන සම්පාදනය ඉසඩ් අවුට් ලෙස සලකනවා. මෙහිදී මෙන්න මේ ආකාරයට බලන්න ට්‍රාන්සිස්ටරයක් මගින් වර්ධනය කෙරෙනුයේ සංඥාවක ප්‍රතිදානය එම ප්‍රභවයක් සැලකූ විට ප්‍රභවයේ අභ්‍යන්තරයේ දක්වන සම්පාදනය ප්‍රතිදාන සම්පාදනයයි. වින්‍යාස තුනේදී ධාරාලාභය වෝල්ටියතාලාභය ප්‍රධාන සම්පාදනය ප්‍රතිදාන සම්පාදනය ප්‍රධාන සහ ප්‍රතිදාන අතර කලා වෙනස අපිට නැවත වතාවක් වගුවෙන් ගෙන හැර දක්වන්න පුළුවන් මේ ආකාරයට. මේ පොදු විමෝචක වින්‍යාසය මේ ආකාරයට සැලකීමේදී බලන්න පොදු විමෝචක වින්‍යාසයේදී ධාරාලාභය ඉහළ අගයක් වෝල්ටියතාලාභය ඉහළ අගයක් මෙන්න මේ දෙක මධ්‍යස්ථයි. ප්‍රධාන සම්පාදනය සහ ප්‍රතිදාන සම්පාදනය මධ්‍යස්ථයි. කලා වෙනසක් අංශක 180ක කලා වෙනසක් ඇති වුණාට හොඳම අවස්ථාව පොදු විමෝචක වින්‍යාසය බව මේ වෙද්දී ඔබට අපි අධ්‍යයනය කරලා අවබෝධ කරලා දීලා හමාරයි. ඒ නිසා මින් මත්තට අපි බොහෝ අවස්ථාවලදී ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය ගැන සඳහන් කරද්දී පොදු විමෝචක වින්‍යාසයේ පවතින NPN ට්‍රාන්සිස්ටරයක් පිළිබඳව තමයි බොහෝ අවස්ථාවලදී දුවේ පුතේ සාකච්ඡාට භාජනය කරන්නේ. පොදු පාදම සහ පොදු සංග්‍රහක අවස්ථාවල තියෙන දුබලතා සමහර දුබලතා හේතුවෙන් වර්ධනය ස්විචීකරණය වැනි කටයුතු සඳහා බොහෝ වෙලාවට භාවිතා කරන්නේ. අප සිලබස් එකේ අප විෂය රාමුව තුල NPN ට්‍රාන්සිස්ටරයක් පොදු විමෝචක වින්‍යාසයේදී තමයි භාවිතා කිරීම සිදුවන්නේ. ඉහත වගුව නිරීක්ෂණය කරන විට පොදු විමෝචක වින්‍යාසයේදී වෝල්ටියතා ලාභය සහ ධාරාලාභය ඉහළ අගයක් ගනු ලැබේ. එම නිසා එවැනි පරිපථවල ජව ලාභයද ඉහළ අගයක් ගනී. ධාරාලාභය වෝල්ටියතා ලාභය ඉහළ වන විට අනිවාර්යයෙන්ම ජව ලාභය ක්ෂමතා ලාභය ඉහළ අගයක් ගන්නවා. P සමානයි VI. Vත් වැඩි වෙනවා Iත් වැඩි වෙනවා. එතකොට ජවය අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඒ අනුව ජව වර්ධක සඳහා පොදු විමෝචක වින්‍යාසය භාවිතා කෙරේ. ඇතැම් අවස්ථාවල ට්‍රාන්සිස්ටර් පරිපථ මගින් විශාල ධාරාවක් ගලා යා යුතුවේ. එවැනි අවස්ථාවක ට්‍රාන්සිස්ටරයක ධාරාලාභය ඉහළ නැංවීම සඳහා ට්‍රාන්සිස්ටර් දෙකක් යොදා ඩාලින්ටන් යුග්මයක් භාවිතා කරයි. ඩාලින්ටන් යුග්මයක් ධාරාලාභය ඉහළ කරගන්න ට්‍රාන්සිස්ටර් දෙකක් භාවිතා කරනවා. එක ට්‍රාන්සිස්ටරයකින් වර්ධනය කරන ධාරාව තවත් ට්‍රාන්සිස්ටරයකින් වර්ධනය කරලා ධාරාලාභය විශාල කරගන්න. ධාරා වර්ධනය කරගන්න. මෙන්න මේ අවස්ථාවන්හිදී මෙයාගේ ධාරාලාභය β1 කියලා ගත්තොත් මෙයාගේ ධාරාලාභය β2 කියලා ගත්තොත් මේ දෙකෙන්ම ලැබෙන ධාරාලාභය β1 වැඩි කිරීම β2 ලෙස ගන්න පුළුවන් ඩාලින්ටන් යුග්මයක්. දැන් මෙයාගේ ගත්තහම මේ ට්‍රාන්සිස්ටර් පරිපථය ගත්තහම මෙයාගේ බේස් කලෙක්ටර් එමිටරයෙන් ලැබෙන එක ලබා දෙනවා කාටද? නැවත වතාවක් මෙයාගේ බේස් එකට. එමිටරයෙන් ලැබෙන වර්ධනය වෙලා එන ධාරාව බේස් එකට ලබා දීලා එය එමිටරයෙන් ගත්තහම මෙය ප්‍රතිදානය ලෙස විශාල ධාරා වර්ධනයක් අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේකට අපි කියනවා ඩාලින්ටන් යුග්මය කියලා. මේ ඩාලින්ටන් යුග්මයේදී මෙන්න මේ ආකාරයට ධාරාලාභය සම්පූර්ණ ධාරාලාභය β1 වැඩි කිරීම β2 ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ඩාලින්ටන් යුග්ම බොහෝ අවස්ථාවලදී විභාගයට අඳින්න එනවා. ඒ අඳින්න එන අවස්ථාවේදී මතක තබා ගන්න විශාල ධාරා වර්ධනයක් අවශ්‍ය වන අවස්ථාවේදී මේ පරිපථ සම්බන්ධන ආකාරය බේස් කලෙක්ටර් එමිටර් ඒ වගේම VCC සැපයුම් වෝල්ටියතාවය නිවැරදි ආකාරයට සම්බන්ධ වෙන විදිහත් දුවේ පුතේ හොඳින් මතක තබාගෙන තිබීම අනිවාර්ය වෙනවා. මේ ඩාලින්ටන් යුග්මයත් එක්ක අපි සාකච්ඡා කරලා මේ විදිහට ප්‍රකාශ කරනවා මෙම වින්‍යාස තුරින් වෝල්ටියතා වර්ධනය සඳහා බහුලම භාවිතයට ගන්නේ
පොදු විමෝචක වින්‍යාසය කියන කාරණාවට අපි එනවා. අපි ඇවිල්ලා ඊළඟට ඔන්න අපි විශේෂ කාරණාවකට එනවා ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර. අපි මේ කොටසෙත් නම තිබ්බේ ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර. ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර ගැන සාකච්ඡා කරන්න කලින් අපි ඔබට පොදු විමෝචක වින්‍යාසයේ වැදගත්කම ගැන සාකච්ඡා කරා. දැන් පොදු විමෝචක වින්‍යාසයේදී ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වෙලා මේ ට්‍රාන්සිස්ටරයේ තිබෙන වෝල්ටීයතා සහ ධාරා අතර සම්බන්ධතාවයෙන් ලාක්ෂණික වක්‍ර අපි මේ ආකාරයෙන් සාකච්ඡාට භාජනය කරනවා. x සහ y අක්ෂයට කොහොමද ධාරා සහ වෝල්ටීයතා අරගෙන ඒවා සංසන්දනාත්මකව ඇතිවන වෙනස්කම් කොහොමද සාකච්ඡා කරන්නේ. අපි පළමුවට එනවා ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර. ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර මෙන්න මේ ආකාරයෙන් සාකච්ඡා කරන්න. ට්‍රාන්සිස්ටරේ ධාරා පාලන උපක්‍රමයකි. ට්‍රාන්සිස්ටරේ ධාරා පාලන උපක්‍රමයක්. IB ධාරාවේ කුඩා වෙනසක් ඇති කරාම මේ ආකාරයේ IB ධාරාවේ කුඩා වෙනසක් ඇති කරාම ඊට සාපේක්ෂව IC ධාරාවේ විශාල වෙනසක් ඇති වෙනවා. කුඩා වෙනසක් ඇති කරාම විශාල වෙනසක් ඇති කරන නිසා මේ ට්‍රාන්සිස්ටරේ ධාරා පාලන උපක්‍රමයක්. එනම් ට්‍රාන්සිස්ටරේ අභ්‍යන්තර සංදි හරහා ගලන ධාරාවන් අතර සම්බන්ධතාවයක් පවතී. ඒ සම්බන්ධතාවය තමයි IE සමානයි IB ධන IC වෙන්නේ. පොදු විමෝචක වින්‍යාසයේ භාවිතා වන ට්‍රාන්සිස්ටරයක පාදම් ධාරාව IB අනුව සංග්‍රාහක ධාරාව IC රඳා පවතී. IB එක්ක IC රඳා පවතිනවා. මේ කාරණාව අපි මුලදීම ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරීත්වයේදී පැහැදිලි කරා. IB කුඩා වෙනසක් ඇති කරාම IC විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් කියන කාරණාව මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයත් එක්ක අපි මුලින්ම ඔබට සඳහන් කරා මතක ඇති. පොදු විමෝචක වින්‍යාසයේ භාවිත වන ට්‍රාන්සිස්ටරයක පාදම ධාරාව IB සංග්‍රාහක ධාරාව IC මත රඳා පවතී. ඔන්න IB IC මත රඳා පවතිනවා. අපි දැන් බලමු මේ ආකාරයට. එහෙත් එම ධාරා ගලා යාම සමග සම්බන්ධ වෝල්ටීයතාවයක් වන්නේ පාදම විමෝචක වෝල්ටීයතාවක් සහ සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවක් වේ. අන්න පාදම විමෝචකය සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය. ට්‍රාන්සිස්ටර් පරිපථ අග්‍ර අතර ධාරා සහ වෝල්ටීයතා අගයන් ප්‍රස්ථාරගත කර හැකිය. දැන් මේවා අපිට ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. IC ධාරාව තියෙනවා, IB ධාරාව තියෙනවා, IE ධාරාව තියෙනවා. VB විභවාන්තරය, VC විභවාන්තරය. මේ අතර අපිට අවස්ථා සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඒවා තමයි මේ ලාක්ෂණික වක්‍ර කියලා කියන්නේ. එවිට ලැබෙන ප්‍රධාන පරිවෘත්තීය ප්‍රතිදාන ලාක්ෂණික වක්‍ර තුනක් නිර්මාණය කරගත හැකිය. ඔන්න අපි දැන් ලාක්ෂණික වක්‍ර තුනක් ගැන කතා කරනවා. මොනවාද ඒ තුන? ප්‍රධාන, පරිවර්තීය, ප්‍රතිදාන, ලාක්ෂණික වක්‍ර. අපි මුලින්ම අවධානය යොමු කරනවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රයට ඉන්පුට් කැරක්ටරිස්ටික් කර්ව් එකට. මේ ලාක්ෂණික වක්‍රයෙන් ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ විශාල කාරණා ගණනාවක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. පහත රූපයේ සඳහන් පරිපථයේ විචල්්‍ය ප්‍රතිරෝධයක් VR1 සීරුමාරුව මගින් පාදම විමෝචකය VB විචලනය කිරීම සිදු කරගත හැකි වේ. ඔන්න බලන්න මෙන්න මේ පරිපථ සටහනට දෙස අවධානය යොමු කරන්න. එක වෝල්ටීයතා ප්‍රභවයක් පමණක් භාවිතා කර තිබෙන ආකාරයක් ඔබට පැහැදිලි. VCC. ඒ වෝල්ටීයතා ප්‍රභවයෙන් ලැබෙන ධාරාව R2 ප්‍රතිරෝධය සහ VR1 විචල්්‍ය ප්‍රතිරෝධය හරහා ධාරාවක් ලැබෙනවා. මේ VR1 විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය වෙනස් කරන අවස්ථාවේදී මෙන්න මේ ගමන් කරන ධාරාව IB පාදම් ධාරාව වෙනස් වෙනවා. ඒ වෙනස් වන පාදම් ධාරාව අපිට IBත් එක්ක ශ්‍රේණිගතව ඇමීටරයක් සම්බන්ධ කරලා මැනගන්න පුළුවන්. ශ්‍රේණිගතව ඇමීටරයක් සම්බන්ධ කරලා මැනගන්න පුළුවන්. ඒ වගේම මතක තබා ගන්න පොතේ මෙන්න මෙතන තියෙන බේස් එකයි මෙතන තියෙන එමිටරේටයි අතර විභවාන්තරය වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා VBE ලෙස එය මැනගන්න පුළුවන්.
IB ධාරාව වෙනස් වන විට VB විභව අන්තරය වෙනස් වෙනවාද නැද්ද? වෙනස් වෙනවා. IB ධාරාව වෙනස් වන විට VBE විභව අන්තරය වෙනස් වෙනවා. දැන් මේ ප්‍රධාන ලාක්ෂණිකය මේ අගයන් දෙකත් එක්ක වෙනස් කරන ආකාරය මෙන්න මේ ආකාරයට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔබට පේනවා VBE විභවාන්තරය ගන්නවා x අක්ෂයට. IB ධාරාව ගන්නවා y අක්ෂයට. අරගෙන මෙන්න මේ අඳින ලාක්ෂණික වක්‍රයට අපි කියනවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා. මේකට කියනවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. මම නැවතත් එන්නම් පරිපථ සටහනට. පරිපථ සටහනේ VR1 විචල්්‍ය ප්‍රතිරෝධය වෙනස් කරනවා. විචල්්‍ය ප්‍රතිරෝධය වෙනස් කරන විට ගලායන IB ධාරාව වෙනස් වෙනවා. ගලායන IB ධාරාව වෙනස් වන අවස්ථාවේදී VBE අතර විභවාන්තරය වෙනස් වෙනවා. VB අතර විභවාන්තරය වෙනස් කරමින් IB ධාරාව අතර ප්‍රස්ථාරයක් ප්‍රධාන ලාක්ෂණිකයෙන් අපිට ලබා ගන්න පුළුවන්. එහිදී මේ ආකාරයට කියනවා ට්‍රාන්සිස්ටරයේ විමෝචක සංග්‍රාහක වෝල්ටීයතාවය VCE නියත අගයක් යටතේ පවත්වා ගනිමින්. එහිදී අපි VCE වෙනස් කරනවද? නෑ. මෙන්න VCE. මෙන්න VCE. මේ කලෙක්ටරයනේ. මේ එමිටරය. කලෙක්ටරේ එමිටරේ අතර තියෙන වෝල්ටීයතාවය VCE. මේ VCE අගය මෙන්න මේ වෝල්ට් මීටරයෙන් අපිට මැන ගන්න පුළුවන්. ඒ වෙනස් කරන්නේ නැතුව තමයි VBE IB වෙනස් කරන්නේ. එය VCE නියත අගයක පවත්වා ගන්නවා. පාදම විමෝචක වෝල්ටීයතාවය VB අනුව පාදම ධාරාව IB හැසිරෙන අන්දම ප්‍රධාන ලාක්ෂණික වක්‍රය මගින් පෙන්눔 කරනු ලබයි. VB එක්ක IB වෙනස් වන ආකාරය VB එක්ක IB වෙනස් වන ආකාරය ප්‍රධාන ලාක්ෂණික වක්‍රය මගින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. IB අගය y අක්ෂයටද IB අගය y අක්ෂයටද VB අගය x අක්ෂයටදගෙන ප්‍රස්ථාරගත කළ විට පහත දැක්වන ප්‍රස්ථාරය ලැබේ. දැන් මේ ප්‍රස්ථාරයෙන් ඔබට මොකද්ද පේන්නේ? VB අගය කිසියම් විටක ටික වැඩි කරගෙන යද්දී කිසියම් අගයක් ඉක්මවන තෙක් IB ධාරාව වර්ධනයක් සිදුවෙන්නේ නැති බව පේනවා. එතකොට මේ VB බාධක විභවය ඔබට මතක ඇති බාධක විභවාන්තරය සිලිකන් වල නම් සිලිකන් ගත්තොත් මේ සිලිකන් වලදී 0.6ක් 0.7කුත් ජර්මේනියම් ගත්තොත් 0.3ක් 0.2ක් වගේ අගයක් ඉක්මවන තෙක් IB ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එවනම් මේ ට්‍රාන්සිස්ටරය මේ අවස්ථාවේදී ස්විච් එකක් වගේ ක්‍රියාත්මක වෙනවා. අපි તો මේ ට්‍රාන්සිස්ටරය හදලා තියෙන සිලිකන් වලින් නම් එයාගේ විභවාන්තරය VB අතර විභවාන්තරය 0.6 0.7 ඉක්මවන තෙක් IB ධාරාවක් යන්නේ නැහැ. ඊට වඩා වැඩි වුණොත් තමයි ඒ අගයට හෝ වැඩි වුණොත් තමයි ඒ හරහා IB ධාරාවක් ගලා යන්නේ කියන කාරණාව මේ ස්විචීකරණයක් ස්විචයක් ලෙසත් ක්‍රියාත්මක වන අවස්ථාවක් සඳහා ඉතා පැහැදිලි උදාහරණයක් ලෙස දුවේ පුතේ පේන්න ගන්න. පරිවෘත්තීය ලාක්ෂණිකය හෙවත් සංක්‍රමණ ලාක්ෂණය. අපි දැන් බලමු මේකෙදි මොකක්ද වෙන්නේ. පහත රූපයේ දැක්වෙන පරිදි පාදම IB වෙනස් කිරීම විචල්්‍ය ප්‍රතිරෝධකය VR මගින් කරන්න පුළුවන්. අර විදිහටම VR1 මගින් මොකක් කරන්න පුළුවන්ද? IB ධාරාව වෙනස් කරන්න පුළුවන්. IB ධාරාව වෙනස් කරන්න පුළුවන්. කවුරු මගින්ද? VR1 විචල්්‍ය ප්‍රතිරෝධකය වෙනස් කිරීම මගින්. අර පරිපථ සටහනට වඩා කුඩා වෙනස්කමක් තමයි මේ පරිපථ සටහනේ තියෙන්නේ. ඊළඟට බලන්න දැන් මේ අපි කතා කරන්නේ මොකක් ගැනද? පරිවර්තීය ලාක්ෂණිකයවත් සංක්‍රමණ ලාක්ෂණිකය. ඒ වගේම කියනවා ට්‍රාන්සිස්ටරයක විමෝචක සංග්‍රාහක VCE නියතව තබා ගනිමින් පාදමේ අගය IB වෙනස් කළ විට සංග්‍රාහක ධාරාවේ ඇතිවන වෙනස්කම් පරිවෘත්තීය ලාක්ෂණිකය මගින් පෙන්වුම් කරයි. ට්‍රාන්සිස්ටරයේ
විමෝචක සංග්‍රාහක වෝල්ටීයතාවය නියතව තබා ගනිමින් VCE අගය නියතව තබා ගනිමින් මොකද්ද VCE අගය කියලා කියන්නේ? මෙන්න මේ අගය නියතව තබා ගන්නවා VCE. මේ වෝල්ටීයතාවය VCE අගය නියතව තබා ගනිමින් මෙයාගේ කියනවා ට්‍රාන්සිස්ටරයේ විමෝචක සංග්‍රාහක වෝල්ටීයතාවය VCE නියතව තබා ගනිමින් පාදම් ධාරාවේ අගය IB වෙනස් කළ විට සංග්‍රාහක ධාරාවේ ඇතිවන වෙනස්කම පරිවෘත්තීය ලාක්ෂණිකයෙන් පෙන්වයි. IB වෙනස් කරන විට කවුරු වෙනස් වෙනවද? IC වෙනස් වෙනවා. නියතව තබා ගන්නවා කවුද? VCE. අන්න නියත කරගන්නවා VCE. VCE නියත කරගෙන IB වෙනස් කරනකොට IC වෙනස් වන ආකාරය ප්‍රස්ථාරගත කරනවා. පාදම ධාරාව ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කරමින් සංග්‍රාහක ධාරාව වෙනස් වීම ප්‍රස්ථාරගත කළ විට පහත ප්‍රස්ථාරය ලැබේ. අන්න IB ශුන්‍යයේ ඉඳන් ක්‍රමයෙන් වැඩි කරනවා. වැඩි කරලා ඊට අනුරූපීව IC ධාරාවක් ප්‍රස්ථාරගත කරනවා. මෙම ලාක්ෂණිකය පදනම් කර ගනිමින් ධාරා වෙනස් කරන විට ට්‍රාන්සිස්ටරයේ පැවතිය හැකි අවස්ථා 3ක් හඳුනාගත හැකිය. ට්‍රාන්සිස්ටරයේ පවතන අවස්ථා 3ක් මෙන්න මේ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. එක අවස්ථාව, දෙක අවස්ථාව, තුන අවස්ථාව. කැලේ 3කට බෙදෙනවා. IB ගන්නවා x අක්ෂයට, IC ගන්නවා y අක්ෂයට. මෙයාගේ IB මයික්‍රෝ ඇම්පියර්, මෙයාගේ IC මිලි ඇම්පියර්. ඇතර IB මයික්‍රෝ ඇම්පියර් කුඩායිනේ. IC තමයි විශාල. මයික්‍රෝ කියලා කියන්නේ 10/6න් පංගු. මිලි කියලා කියන්නේ 10/3න් පංගු. ලොකු වෙනසක් තියෙන. ඊටාම කුඩා ධාරා විචලනයකින් IC ධාරාව ලොකු විචලනයක් කරන්න පුළුවන්. මේ ප්‍රස්ථාරය බෙදනවා කැලේ 3කට. එක සංතෘප්ත අවස්ථාව, දෙක රේඛී අවස්ථාව, තුන කපාහැරි අවස්ථාව විදිහට මේ ලාක්ෂණිකී කොටස් 3කට බෙදනවා. එක සම්තෘප්ත අවස්ථාව. අන්න සම්තෘප්තයි. මොකද සම්තෘප්තයි කියලා කියන්නේ? දෙවෙනි අවස්ථාව සක්‍රීය හෙවත් රේඛී අවස්ථාව. තුන්වෙනි අවස්ථාව කපාහැරි අවස්ථාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු මේ අවස්ථාවන් වලදී ඇතිවන විශේෂිත වෙනස්කම්. දැන් මේ කරන්නේ කුමක්ද? VCE යගය නියතව තබා ගන්නමින් තමයි මේ කරන්න යන්නේ. දැන් මේ අවස්ථා 3 මේ ආකාරයෙන් අපි බලමු. ඉහත ප්‍රස්ථාරයට අනුව පාදම IB ධාරාව ගලා නොයන විට සංග්‍රාහක ධාරාව ගලා නොයන බව පැහැදිලි වෙයි. දැන් මෙන්න මේ කපාහැරි අවස්ථාවට එන්න. මේ IB ධාරාව නැති වෙනකොට IC ධාරාව නැහැ. මේ IB කුඩා ධාරාවක් නේ. ඒ නිසා කිසියම් IB ධාරාව කිසියම් අගයක් ඉක්මවන තුරු IC ධාරාවක් යන්නේ නැහැ. ඒ නිසා තමයි මේ අවස්ථාවට කපාහැරි අවස්ථාව කියලා කියන්නේ. මේ කපාහැරි අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. IB කුඩා ධාරාවක් යවනවා. IC ධාරාවක් යන්නේ නැහෙනේ. IC ධාරාවනේ ප්‍රතිදානය වෙන්නේ. මොකද පොදු විමෝචක වින්‍යාසය තමයි මේ භාවිතා වන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී IC ධාරාවක් නැහැ. ඒ නිසා මේ ස්විච් එක ඕෆ් අවස්ථාව ලෙස හඳුන්වන්න පුළුවන්. ස්විච් එකක් ගත්තොත් මේ ස්විච් එකේ මෙන්න මේ පැත්ත අපි ඕෆ් කියලා ගන්න පුළුවන්. ඕෆ් වෙලා තියෙන්නේ. ඕෆ්. IC ධාරාව IC සමානයි බිඳුව වන නිසා. ඊළඟට ඔන්න බලන්න ඉතා වටින අවස්ථාව. පාදම ධාරාව ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට සංග්‍රාහක ධාරාව වර්ධනය වේ. පාදම් ධාරාව වර්ධනය කරගෙන යන විට එක්තරා මොහොතකදී සංග්‍රාහක ධාරාව සැලකිය යුතු වෙනස් වීමක් නොවන බව පැහැදිලි වේ. දැන් ඔබට පේනවා මෙන්න මේ අවස්ථාවේදී දෙවැනි අවස්ථාවේදී IC වැඩි කරන විට IB වැඩි කරන විට ඊට සමානුපාතිකව IC වැඩි වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි බීටා සමානයි
IC බෙදීම IB සමීකරණය දාන්න පුළුවන්. වර්ධනය වන අවස්ථාව, රේඛීය අවස්ථාව. මේ අවස්ථාවේ රේඛීය අවස්ථාව සක්‍රිය අවස්ථාවේදී තමයි අපි ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ. ට්‍රාන්සිස්ටරය කවුරු ලෙසද දුවේ පුතේ? ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ අපි මෙන්න මේ අවස්ථාවේ IB අනුලෝමව සමානුපාතිකයි IC බීටා සමාන වෙනවා IC බෙදීම IB ට. IC බෙදීම IB ට. ඊට පස්සේ තවදුරටත් IB වැඩි කරන විට IC වැඩි වෙන්නේ නැතුව ඒ ආකාරයෙන්ම තියෙනවා. මෙන්න මේකට අපි කියනවා සංතෘප්තයි සැචුරේටඩ් වෙලා. IB ධාරාව කොච්චර වැඩි කරත් IC ධාරාව නියතයි. මේ අවස්ථාව අපි බොහෝ වෙලාවට ස්විචීකරණය සඳහා ගන්නවා. මේ ස්විචීකරණය ඕෆ් වෙන විට මේ අවස්ථාව ස්විචීකරණය ඔන් විදියට ගන්නවා. මේ අවස්ථාවේ IC මැක්ස් වෙලා. අන්න සංතෘප්ත අවස්ථාව ස්විච් එක ඔන් අවස්ථාව ලෙසත් ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් ලෙස භාවිතා කරන අවස්ථාවේ ඔන් අවස්ථාව ලෙසත් කපාහැරි අවස්ථාව ඕෆ් ලෙසත් මේ රේඛීය අවස්ථාව ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කරන්න පුළුවන් බව IBත් එක්ක IC වෙනස් වන මේ ලාක්ෂණික වක්‍රයෙන් ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මෙවැනි સિદ્ધාන්ත කාරණා ඔබට විභාගයේදී ගණන් විදිහට අධ්‍යයනය කරන්න ලැබෙනවා. මේ අවස්ථාව ඊටා පැහැදිලිව ඔබට සටහන් කරන්න, ලියන්න කරන්න ලැබෙනවා. ඒ නිසා බොහොම හොඳින් තේරුම් ගන්න තියාගන්න. අපි තවත් ඉදිරියට යාමේදී මෙන්න මෙහෙම ප්‍රකාශ වෙනවා. හොඳට බලන්න. මෙලෙස පාදම ධාරාව අනුව සංග්‍රාහක ධාරාව වැඩි නොවන අවස්ථාවේ ට්‍රාන්සිස්ටරය සංතෘප්ත වී ඇතයි කියනු ලැබේ. ඒ අවස්ථාවේ ට්‍රාන්සිස්ටරය මොනවා වෙලාද? සංතෘප්ත වෙලා. ස්විච් එක ඔන් වෙලා තියෙනවා වගේ. එම අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරය සංග්‍රාහකය සහ විමෝචකය අතර ප්‍රතිරෝධය ශුන්‍යයට ආසන්න වී ඇත. අවස්ථාවේ ට්‍රාන්සිස්ටරයේ සංග්‍රාහකය සහ විමෝචකය අතර ප්‍රතිරෝධය ශුන්‍යයි. VC අතර ප්‍රතිරෝධය ශුන්‍යයි. ශුන්‍ය වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් මේ අවස්ථාව ගත්තාම මේ ට්‍රාන්සිස්ටරය ගත්තාම මේ අවස්ථාවේදී EC මේ VCE මෙන්න මෙතන තමයි තියෙන්නේ ප්‍රතිරෝධය ICRC මේ අවස්ථාව ගත්තාම මේක මම දැන් පැහැදිලි කරලා දීලා තියෙනවා ඔබට කලින් පරිච්ඡේදයේදී මෙන්න මේ ආකාරයට VCC මේ අතර පවතිනවා කවුද පුතේ? VCC අගය සමාන වෙනවා ICRC අගය ධන VCE අගයට. මේ අවස්ථාවේදී ICRCට වැඩි පංගුවක් යන නිසා මේ VC අගය ආසන්න වශයෙන් ශුන්‍යයටපත් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ වෝල්ටීයතාවයෙන් වැඩි පංගුවක් මෙයාට බෙදී යනකොට මෙයාට අඩු පංගුවක් බෙදෙන්නේ. ඒ නිසා තමයි විමෝචකය සංග්‍රාහකය අතර ප්‍රතිරෝධය ශුන්‍යයට ආසන්න වෙනවා. ඒ ශුන්‍යයට ආසන්න වෙන නිසා මේ අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී ආසන්න වශයෙන් VCE අගය 0.2 පවතිනවා කියලා කියනවා. මේ රේඛීය අවස්ථාවේ මැද අවස්ථාවේදී VCE අගය ආසන්න වශයෙන් VCC ගෙන් භාගයක් විතර වෙනවා. මේ අවස්ථාවේදී VCE අගය කපහැරි අවස්ථාවේදී VCCට සමාන වෙනවා. මොන බලන්න ක්‍රමයෙන් කපහැරි අවස්ථාවේ සිට සංතෘප්ත අවස්ථාව දක්වා ගමන් කරනකොට VCE අගය ටික අඩු වෙලා යන බව ඉතා පැහැදිලි කරුණක් ලෙස ඔබට තේරෙන්න ගන්නවා. මේ කාරණාව අපි ඔබට කලින් කොටසේදී මේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන අවස්ථාවේදී පෙන්වුවා. නමුත් අපි මේ අවස්ථාවේ IB ICත් එක්ක මේ රේඛීය සංතෘප්ත කපහැරි කලාප පිළිබඳව අපි සාකච්ඡා කරේ නැහැ. මෙතනදී ඔන්න ඔබත් එක්ක ඊටාම ලස්සනට සාකච්ඡා කරා. ඒ වගේම අපි තවත් ඉදිරියට ගමන් කිරීමේදී එයට ශ්‍රේණිගත කර ඇති ප්‍රතිරෝධ හා සැපයුම් විභවය අනුව පමණක් සංග්‍රාහක ධාරාව වෙනස් වෙනවා. ශ්‍රේණිගත කර ඇති ප්‍රතිරෝධය හා සැපයුම් විභවය අනුව මේ
ශ්‍රේණිගත කරලා තියෙන මේ RC ප්‍රතිරෝධය RC ප්‍රතිරෝධය VCC අගයත් එක්ක මේ IC ධාරාව වෙනස් වන බවත් VC අගය වෙනස් වන බවත් ඉතාම පැහැදිලි. මෙන්න මෙයාට මේ විභවාන්තර දෙක සමාන්තරගත වෙලා තියෙනවා. මේ VCC සමානයි ICRC ධන VC බවට පත් වෙනවා. ඔයාට අනුරූපීව තමයි බෙදෙන්නේ. IC ධාරාව වැඩි වෙන්න ICRC පංගුව වැඩි වෙනකොට VC පංගුව අඩු වෙන්න පටන් ගන්නවා. මෙහිදී අවස්ථා සම්බන්ධය VCC සමානයි ICRC ධන VCE. මෙයාගේ පංගුව වැඩි වෙනකොට මෙයාගේ පංගුව අඩු වෙනවා. මෙයා නියත. ඒ නිසා තමයි VC යගේ ආසන්න වශයෙන් 0.2ක ආසන්න වශයෙන් බිඳුවට සමාන වෙනවා කියලා කියන්නේ. එනම් නියත සැපියුම් වෝල්ටීයතාවක් ලබා දෙන විට නියත සංග්‍රාහක ධාරාවක් ගලා යයි. නියත සැපියුම් වෝල්ටීයතාවක් ලබා දෙන විට නියත සංග්‍රාහක ධාරාවක් ගලාගෙන යනවා. පාදම් ධාරාව ශුන්‍යයේදී සංග්‍රාහක ධාරාව ගලා නොයන අවස්ථාවේදී සංග්‍රාහකයේ විමෝචක අතර ප්‍රතිරෝධය අනන්තය වේ. සංග්‍රාහකය හා විමෝචක අතර ප්‍රතිරෝධය අනන්තය වෙනවා. ඒ කියන්නේ VCE අගය VCE අතර තියෙන ප්‍රතිරෝධය අනන්තය වෙනවා. අනන්තය වෙන නිසා VCE ආසන්න වශයෙන් කාට සමාන වෙනවද? VCCට සමාන වෙනවා කපහැරි අවස්ථාවේදී. කපහැරි අවස්ථාවේදී ඊට පස්සේ ටික රේඛීය සංතෘප්ත වෙද්දී VC අගය ටික අඩු වෙලා මේ VC අගය ආසන්න වශයෙන් 0.2 වගේ වෝල්ට් තත්වයට පත්වන බව ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව අපි කලින් සාකච්ඡා කළා තියෙනවා. ඒත් එක්කම එම අවස්ථාවේදී මෙන්න පැහැදිලි කරනවා එම අවස්ථාවේදී සංග්‍රාහකය හා විමෝචකය අතර ප්‍රතිරෝධය අනන්තය වේ. එම අවස්ථාවේ ට්‍රාන්සිස්ටරේ කපා හැරීමේ අවස්ථාව කපා හැරි කලාපය ලෙස හඳුන්වනවා. එලෙසම පාදම ධාරාව IB ක්‍රමයෙන් වැඩි කරන විට සංග්‍රාහක ධාරාවද වැඩිවන කලාපයක් දැකිය හැක. එම කලාපය තුළ සංග්‍රාහක ධාරාව වර්ධනය වේ. IBට සාපේක්ෂව IC වර්ධනය වෙනවා. IBට සාපේක්ෂව IC වර්ධනය වෙනවා. රේඛීය කලාපය කියලා මේ අපි හඳුන්වනවා. ඒ අනුව එම කලාපය රේඛීය හෙවත් වර්ධක කලාපය ලෙස හඳුන්වනු ලැබේ. මේ කලාපය තුළ අනුක්‍රමණය හෙවත් IC බෙදීම IB නියතයකි. මේ දැන් මේ ආකාරයට ගත්තහම මේ කලාපයේදී මේ IB IC අනුලෝමව සමානුපාතික. ඒ නිසා තමයි මේ නියත අගය බීටා වෙන්නේ IC බෙදීම IB. ඔතනින් සංතෘප්තයි මෙතනින්. මේ කලාප දෙක වෙන් වෙනවනේ. මෙන්න මේ දෙන්න අතර IC IBට අනුලෝමව සමානුපාතික නිසා මේ දෙන්න අතර අගය නියතයක් බීටා ධාරාලාභය. පොදු විමෝචක වින්‍යාසය ධාරාවේ වර්ධනය මෙම අනුක්‍රමණය මගින් ලැබේ. ධාරාවේ වර්ධනය මෙම වක්‍රය අනුක්‍රමණය මගින් ලැබේ. මෙම ප්‍රස්ථාරයේ සැලකිය යුතු ප්‍රදේශයක් සරල රේඛාවක් ආකාරයෙන් ඇත. මේ සැලකිය යුතු ප්‍රදේශයක් සරල රේඛාවක් ආකාරයෙන් තියෙනවා. සැලකිය යුතු ප්‍රදේශයක් සරල රේඛාවක් ආකාරයෙන් තියෙනවා. මේ නිසා අනුක්‍රමණය නියතව පවතී. එබැවින් එම පරාසය රේඛීය පරාසය linear region active region කියන වචන භාවිතා වෙනවා. linear region එක active region එක. ඔය linear region හෙවත් active region එක එහෙම නැත්නම් රේඛීය කලාපයේදී තමයි වර්ධනය හොඳටම තියෙන්නේ. ඒ නිසා මේ ට්‍රාන්සිස්ටරයේ වර්ධකයක් ලෙස භාවිතා කරන අවස්ථාවේදී මේ රේඛීය කලාපය තුල පවත්වා ගැනීම වැදගත් වෙනවා. කාන්දු ධාරාව ඇතිවනුයේ ප්‍රායෝගිකව IB ශුන්‍ය වූ විටද කුඩා IC ධාරාවක් ට්‍රාන්සිස්ටරෙන් ගලා යාම නිසාය. කාන්දු ධාරාවක් ඇතිවන්නේ ඇත්තටම කපාහැරි අවස්ථාවේ කාන්දු IC ධාරාවක් ගලාගෙන එනවා. IB කොච්චර කුඩා වුණත් IC ධාරාවක් ගලාගෙන යනවා. මේකට කාන්දු ධාරාවක් ඇති වෙනවා කපාහැරි අවස්ථාවේදී පවා. ඕෆ් වෙලා තියෙන අවස්ථාවේදී. සිලිකන් ට්‍රාන්සිස්ටරයක් සඳහා සෙනගාසක 15 0.1 මයික්‍රෝ ඇම්පියර් වන අතර ජර්මේනියම් ට්‍රාන්සිස්ටරයක
මයික්‍රෝඇම්පියර් 100ක් විතර යනවා මේ කාඳු ධාරාව. ඒ අනුව උෂ්ණත්වය ඉහළ යන විටදී හොඳ ක්‍රියාකාරීත්වයක් සිලිකන් ට්‍රාන්සිස්ටරයක ලබා දෙනවා. සිලිකන් ට්‍රාන්සිස්ටර් තමයි බොහෝ විට අපි ලබා ගන්න උෂ්ණත්වය ඉහළ යන විට හොඳ ක්‍රියාකාරී අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වන නිසා සිලිකන් ට්‍රාන්සිස්ටර් අපි භාවිතා කරනවා. දැන් ඔන්න ඔබට ඊටාම පැහැදිලිව මේ පරිච්ඡේදයේදී අපි සාකච්ඡා කරා මේ ආකාරයට IBත් එක්ක IC වෙනස් වන ආකාරය. ඒ IBත් එක්ක IC වෙනස් වන අවස්ථාවේදී කපාහැරි අවස්ථාව, රේඛීය අවස්ථාව, සංතෘප්ත අවස්ථාව පැහැදිලි කරා. මේවා ඉතා වැදගත් වෙනවා රචනා ප්‍රශ්න විස්තර කරන්න. MCQ ප්‍රශ්න තේරුම් ගන්න. ඔන්න අපි ලාක්ෂණික වක්‍ර වලින් දෙකක් කතා කළ අවසන්. ප්‍රධාන ලාක්ෂණිකයි පරිවෘත්තීය ලාක්ෂණිකයි. අපි ඊළඟ පරිච්ඡේදයේදී ප්‍රතිදාන ලාක්ෂණිකය ගැන සාකච්ඡාවට භාජනය කරමු.